හොඳයි ගාන ලියාගෙන තමන් උත්සාහයක් දරලා ඉවර වෙලා වීඩියෝ එකේ මම විසඳන ආකාරය බලන්න. මුලින්ම තමන් උත්සාහයක් දරන්න. උත්සාහයක් දරන්නේ නැතුව වීඩියෝ එක බලන්න එපා. හරි. අපි ගානට පිවිසෙන්න ඉස්සෙල්ලා ද්විපද ප්‍රසාරණය ගැන යම් අදහසක් ලබා ගමු. ද්විපද ප්‍රසාරණය කියන්නේ මොකක්ද? ද්විපද කියන්නේ පද දෙකක්. පද දෙකක කිසියම් බලයක ප්‍රසාරණය. ද්විපද ප්‍රසාරණය කියන්නේ පද දෙකක A සහ B කියලා පද දෙකක් ගන්නවා. පද දෙකක කිසියම් බලයක ප්‍රසාරණය. A ඕනම සංඛ්‍යාවක් අතර විචලනය වෙන්න පුළුවන්. B ඕනම සංඛ්‍යාවක් අතර විචලනය වෙන්න පුළුවන්. A ඕනම සංඛ්‍යාවක් අතර විචලනය වෙන්න පුළුවන්. A කියන එක්කෙනා ඕනම සංඛ්‍යාවක් අතර විචලනය වෙන්න පුළුවන්. B කියන එක්කෙනා ඕනම සංඛ්‍යාවක් අතර විචලනය වෙන්න පුළුවන්. K කියන එක්කෙනා ඕනම සංඛ්‍යාවක් අතර විචලනය වෙන්න පුළුවන්. A කියන එක්කෙනා තාත්වික වෙන්න පුළුවන්, අතාත්වික වෙන්න පුළුවන්. B කියන එක්කෙනා තාත්වික වෙන්න පුළුවන්, අතාත්වික වෙන්න පුළුවන්. K කියන එක්කෙනා තාත්වික වෙන්න පුළුවන්, අතාත්වික වෙන්න පුළුවන්. මේ K කියන එකට තාත්වික සංඛ්‍යා වෙන්න පුළුවන්. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා වෙන්න පුළුවන්. K කියන එකට, ඒ කියන්නේ බලයට තාත්වික සංඛ්‍යා වෙන්න පුළුවන්. ඒ තාත්වික සංඛ්‍යා කිව්වෙන් පස්සේ නිකිල භාග දශම මේ වගේ ඕනම සංඛ්‍යාවක් මේ බලයට ගන්න පුළුවන්. A හා B එහෙමයි. මේ තාත්වික සංඛ්‍යා වලට අමතරව අතාත්වික සංඛ්‍යා ගන්නත් පුළුවන් K වලට. K වලට අපිට ලියන්න පුළුවන් K අතාත්වික සංඛ්‍යා. K වලට ඕනම සංඛ්‍යාවක් ගන්න පුළුවන්. A සහ B වලට ඕනම සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඒ වුණාට අපේ උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙන්නේ K ධන නිකිල සංඛ්‍යාවක් ගන්නා විට පමණයි. උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙන්නේ K අයත් වෙනවා ධන නිකිල සංඛ්‍යා. උසස් පෙළ විෂය නිර්දේශයේ හදලා තියෙන්නේ කේවල ධන නිකිල සංඛ්‍යා වලට විතරයි. ඒවට K ඕනම අගයක් ගන්න පුළුවන්. A සහ B එහෙමයි. උසස් පෙළ විෂය නිර්දේශයේ K ධන නිකිල සංඛ්‍යාවක් විට විතරයි මේ ද්විපද ප්‍රසාරණය පාවිච්චි කරන්නේ උසස් පෙළ සිලබස් එකේ. උසස් පෙළ සංයුක්ත ගණිතය සිලබස් එකේ. යන ඕගොල්ලෝ ඉගෙනගෙන ඇති n ධන නිකිලයක් විට ද්විපද ප්‍රසාරණයේ සාධාරණ ද්විපද ප්‍රසාරණය අපි ලියුවොත් x ධන a ගේ n වෙනි බලය ඕක අපි ලියන්නේ nc බිංදුව a වල n x වල බිංදුව NC 1 A වල n ඍණ 1 x ඔය විදිහට ලියාගෙන ගිහිල්ලා අපි අන්තිම හරියට යනකොට NC අන්තිම පදය ගත්තොත් NCN A වල n ඍණ n කියන්නේ A වල බිංදුව x වල n. ඒත් අපි මේක සාධාරණ පදයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ එක් පදය නිරූපණය කරන සාධාරණ පදය.
අපිට ගොඩනගා ගන්න පුළුවන්. මෙතන සාධාරණ පදයක් ගැන ගාන යහන්නේ නැති හින්දා මම මේ කොටස ගැන මෙතන කතා කරන්න යන්නේ නැහැ. x සහ a ට විවිධ සංඛ්‍යා a සහ n ට විවිධ සංඛ්‍යා ආදේශ කරන විට වම් පැත්ත දකුණු පැත්තට සමාන වෙනවා. x ට සහ a ට සහ n ට විවිධ අගයන් ආදේශ කරන විට වම් පැත්ත දකුණු පැත්තට සමාන වෙනවා. x ට a ට සහ n ට විවිධ අගයන් ආදේශ කරන විට වම් පැත්ත දකුණු පැත්තට සමාන වෙනවා. එහෙම බැලුවම අපිට පුළුවන් දැන් මෙන්න මේ ප්‍රකාශනය ලබා ගන්න a ට එක ආදේශ කරනවා. මේ හැඩය හදා ගන්න අපිට පුළුවන් a ට එක ආදේශ කරන්න. ආදේශය. මේ සාධාරණ ප්‍රකාශනය. එතකොට අපිට ලියනවා x ධන 1 n වෙනි බලය සමාන වෙනවා nc බිඳුව එකේ n කියන්නේ එකමයි x වල බිඳුවත් එකමයි ධන nc 1 එකේ ඕනම බලයක් එකේ අනන්තය හැර ඕනම බලයක් එකේ ඕනම බලයක් එක බවට පත් වෙනවා. හැබැයි එක අවස්ථාවක් තියෙනවා අර්ථ විරහිත වෙන. අපිට එකේ ඕනම බලයක් අනන්ත වෙනවා කියලා කියන්න බෑ. මොකද අර්ථ විරහිත වෙන අවස්ථාවලින් එකේ අනන්ත වෙනි බලය අර්ථ විරහිතයි. අපිට කියන්න බෑ එකේ ඕනම නෑ ඒක එහෙම නෙමෙයි ඉන්නේ. එකේ ඕනම බලයක් අපිට එකයි කියලා ගන්න පුළුවන්. ඔව්. එකේ ඕනම බලයක් අපිට එකයි කියලා ගන්න පුළුවන්. හැබැයි ගණිතයේ තියෙන අර්ථ විරහිත වෙන අවස්ථා ප්‍රධාන වශයෙන් 7ක් තියෙනවා. මම මේ 7 ගැන ඔයගන්ට පොඩි අදහසක් දෙන්නම්. එක බෙදීම බිඳුව අර්ථ විරහිතයි. අපි අර ඕනම බලයක බිඳුව ඕනම පදයක බිඳුවෙනි බලය එකයි කිව්වට අනන්තයේ බිඳුවෙනි බලය අර්ථ විරහිතයි. අනන්තය ඍණානන්තය අර්ථ විරහිතයි. අනන්තය වැඩි කිරීම බිඳුව අර්ථ විරහිතයි. අනන්තය බිඳුවෙන් වැඩි කරාම අර්ථ විරහිතයි. ඉස්සර මට පොඩ්ඩක් ඒක මේ පොඩ්ඩක් මතකෙන් ගිලිහි ගියා වගේ ගතියක් ආවා. කටපාඩම් කරන්නේ නැහැ විෂය. එකේ ඕනම බලයක් එකයි කියලා කියන්න බෑ අපිට. මොකද එකේ අනන්ත වෙනි බලය අර්ථ දැක්වෙන්නේ නැහැ ගණිතේ. ඒ වගේම බිඳුවේ අනන්ත වෙනි බලයත් අර්ථ දැක්වෙන්නේ නැහැ ගණිතේ. ඒකට මෙතන අවස්ථා 6ක් තියෙනවා. තව එක අවස්ථාවක් තියෙනවා අනන්තයේ බෙදීම අනන්තය. මේක අර්ථ දැක්වෙන්නේ නැහැ. මොන ඔය අවස්ථා 7 ගණිතයේ අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ ගොඩක්ම වෙලාවට ඕන වෙන්නේ මෙන්න මේ අවස්ථාව තමයි. මේ අවස්ථාව ගණිතයේ අර්ථ දැක්වෙන්නේ නැහැ. එක බෙදීම බිඳුව අර්ථ දැක්වෙන්නේ නැහැ. අනන්තයේ බිඳුවෙනි බලය අර්ථ දැක්වෙන්නේ නැහැ. අනන්තයේ ඍණානන්තයේ අර්ථ දැක්වෙන්නේ නැහැ. හැබැයි අනන්තයේ ධනානන්තයේ අර්ථ දැක්වෙනවා. අනන්තයේ ධනානන්තයේ අනන්තය වෙනවා. අර මෙතන හිතනකොට මේ ප්‍රශ්නේ එන්න ඕනේ ඔයගොල්ලන්ට. හිතනවා මේ. අනන්තයේ ඍණානන්තයේ අර්ථ දැක්වෙන්නේ නැහැ. මෙහෙම කපලා දාන්න බෑ.
අනන්තය වැඩි කිරීම බිඳුවක් වෙන්නේ නැහැ. වෙන සංඛ්‍යාව බිඳුවෙන් වැඩි කරලා පස්සේ බිඳුව වෙනවා. අනන්තය බිඳුවෙන් වැඩි කරලා බිඳුව වෙන්නේ නැහැ. ඒක අර්ථ දැක්වෙන්නේ නැහැ. එකේ අනන්ත වෙන එකේ ඕනම බලයක් එකයි කියලා කියන්නත් බෑ. මොකද එකේ අනන්ත වෙන බලය අර්ථ දැක්වෙන්නේ නැහැ. අනන්තය හැර එකේ ඕනම බලයක් එකයි කියලා නම් කියන්න පුළුවන්. බිඳුවේ අනන්ත වෙන බලය අර්ථ විරහිත. බිඳුවේ ඕනම බලය බිඳුව කියලා කියන්නත් බෑ. බිඳුවේ අනන්ත වෙන බලය අර්ථ විරහිතයි. අනන්තය බෙදීම අනන්තය මෙහෙම කපලා දාන්න බෑ. අනන්තය බෙදීම අනන්තය මොකද අර්ථ දැක්වෙන්නේ නැහැ ගණිතේ. හරි. එතකොට මේ පළවෙනි පදේ ලියුවා දෙවෙනි පදේට යන්න පුළුවන් NC Aට ආදේශ කරනවා 1. එකේ බිඳුවෙනි එකේ n ඍණ 1 වෙනි බලය. මෙතන n දාන නිකිලයක්නේ. ඉතින් මෙතන අනන්තයක් වෙන්නේ නැහැ කවදාවත්. NC 1 එක පිට ලියන්න ඕනේ. ඒ කියන්නේ එකේ n ඍණ 1 වෙනි බලයනේ. n අනන්තයක් නෙමෙයි දාන්නේ කියලා යන්නේ. ඉතින් මේ සම්පූර්ණ එක එකක් වෙනවා. කොට x හරි. අපිට අන්තිම පදේ ලියන්න පුළුවන්. මෙතනට අන්තිම පදේට ඉස්සෙල්ලා තව පදයක් දැම්මත් කමක් නැහැ. මේ විදිහට. x n ඍණ 1 ධන nc n x වල n. ඒක වඩාත් හොඳයි. වඩාත් හොඳයි. තව පදයක් දානවා. ඉතින් අපිට එහෙම අනුව මේකත් වෙනස් කරන්න පුළුවන්. nc n ඍණ 1 x වල n ඍණ 1 ධන NCN x වල n. මේකෙම තමයි මේක ලබා ගන්න. මේක සාධාරණ ප්‍රකාශනය. මේක a සමානයි 1 විට ප්‍රකාශනය. මේකේ x ට විවිධකයන් ආදේශ කරනකොට වම් පැත්ත දකුණු පැත්තට සමාන වෙනවා. n ට විවිධ අගයන් ආදේශ කරනකොට වම් පැත්ත දකුණු පැත්තට සමාන වෙනවා. අපි මෙතන මේක සර්ව සාධාරණයි කියලා කියන්නේ මෙතන එක තියෙනවනේ. මේක සර්ව සාධාරණයි. දැන් අපිට කියනවා ඊට පස්සේ x ඍණ 1 n වෙනි බලය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. ඉතින් අපිට පැහැදිලි මේකේ a වෙනුවට ඍණ 1 දාන්න. අපිට මෙතන 1 වෙනුවට ඍණ 1 දානවා කියලා කියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක එක තියෙන හැමතැන මේ එක කියන්නේ ඒට අනුරූප එක තියෙන හැමතැනටම අපි ඍණ 1 දාන්න. එතකොට ඒ වලට ඍණ 1 දැම්මත් කියනවා නම් වඩා නිවැරදි. NC බිඳුව ඍණ 1 n ඍණ 1 n වෙනි බලය 1යි කියලා කියන්න බෑ. මොකද කවුද දන්නේ n කියන්නේ උත්තේද ඉරට්ටේද පද්ද අපි දන්නේ නැහැ. x වල බිඳුව එකමයි. NC 1 ඍණ 1 n ඍණ 1 x NC n ඍණ 1 ඍණ 1 x වල
n ඍණ 1 ධන NCN x වල n. ඒතර පළවෙනි කොටසට එන්නේ මේක. දෙවෙනි කොටසට එන්නේ මේක. මෙතන ඍණ 1 තිබ්බයි කියලා එක වෙන්නේ නැහැ. මොකද ඍණ 1 ඉරට්ටේ වලයන් නම් අපිට 1යි කියලා කියන්න පුළුවන්. ඉරට්ටේ ධන නිකිලයක් නම්. n කියන්නේ කොහොමද ධන නිකිලයක් කියලා දීලා තියෙනවනේ. එතකොට n ඉරට්ටේ නම් අපිට පුළුවන් මේක මේ 1යි කියලා කියන්න ඕන. අවධානය ඉරට්ටේද ඔත්තේද කියලා. ඒක දීලා නැහැ. ඉතින් අපිට මෙහෙම ලියන්න ඕන. හරි. ඊළඟ තමයි වැදගත් කොටසට යන්නේ ගානේ. මේවා සිද්ධාන්ත ආශ්‍රිත කොටස් තමයි පළවෙනි දෙක. ඊට පස්සේ තමයි හිතන කොටස තියෙන්නේ. ඊට කියන්නේ උඩ තියෙන මේ ප්‍රකාශනයේ මේ ප්‍රසාරණයේ තියෙන ප්‍රසාරණයේ x පස්වෙනි බලයේ සංගුණකය 60ක් බව පෙන්වනවා. මෙන්න මෙතන තමයි හිතන පොයින්ට් එක. නියම කටපාඩම් කරොතින් වැඩේ දෙල් වෙනවා. මෙන්න මේක අකමු. දැන් අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ x පස්වෙනි බලය මේ දෙකෙන් හැදෙන ආකාරය. x පස්වෙනි බලය මේ දෙකෙන් හැදෙන ආකාරය. මේක ප්‍රසාරණය කරන් පස්සේ අපිට ලැබෙනවා x පද x වර්ග පද x 4 වෙනි පද x 6 වෙනි පද පස්සේ x 8 වෙනි පද x 10 පද. මෙන්න මේ පද සෙට් එක ලැබෙනවා. සංගුණක තියෙනවා. සංගුණක නැතුව මේ විචල්‍ය විතරක් දාගත්තා. මේක ප්‍රසාරණය කරනවා අපිට ලැබෙනවා x පද ලැබෙන්නේ නැහැ. x පද ලැබෙනවා සමාන බිඳුවයි 1 වෙනවා. x පද ලැබෙනවා x වර්ග පද ලැබෙනවා x 4 වෙනි පද සහ 3 වෙනි පද සහ 4 වෙනි පද ලැබෙනවා. දැන් මේවා මොනවා ගුණ වුණාද x 5 වෙනි බලය හැදෙන්නේ. මේක ගුණ වෙලා හැදෙනවා. පස්සේ මේකෙන් හැදෙනවා. පස්සේ මේකෙන් හැදෙනවා. අනිත් ඒවාෙන් x 5 වෙනි බල හැදෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ තුනේ පද ටික හොයාගත්තොත් අපිට පුළුවන් ලේසියෙන්ම x 5 වෙනි බලයේ සංගුණකය හොයාගන්න. හරි. දැන් අපි බලමු. මේක x වර්ගය ඇතුළත් පදේ ලබාගන්නේ කොහොමද? අපි මේකේ සාධාරණ පදේ ලියුවොත් මේ මෙන්න මේ ත්‍රිපද ප්‍රසාරණයේ සියලුම පද නිරූපණය කරන සාධාරණ පදය අපිට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතින් ගන්නත් පුළුවන්. ඒකට අපිට ලියන්න පුළුවන් මේකේ x වෙන පද විදිහට පහසි බිඳුව පොඩි අවුලක් තියෙනවා මෙතන එන්නේ නැහැ. x පදේ ඉන්නේ නැහැ. ඔය x පදේ ඉන්නේ විදිහ නැහැ. මෙතන x පදේ නෑ. ඒකට පද දෙකයි අපිට සෙට් වෙන්නේ. පහසි 1 x වර්ගය මේක වැඩි වෙනවා මේක 4 c 3 x වල ගණන මේකට එකතු වෙනවා මේ දෙක පහසි 2 x වල 4 වැඩි කිරීම 4c 1 x වල 1
දැන් අපි මේක සුළු කරලා බලමු. 5c1 වැඩි කිරීම 4c3. 5c1 වැඩි කිරීම 4c3. මේ සමජාතීය පද බල එකතු වෙනවා x වල 5 වෙනි බලය. දැන් හරි. ඊළඟ එක 5c2 වැඩි කිරීම 4c1 x5 වෙනි බලය. ඔන්න අපිට x5 කෙරෙට ගන්න පුළුවන්. එතකොට 5c1 කියන්නේ ක්‍රමාරෝපිත 5, ක්‍රමාරෝපිත 4, ක්‍රමාරෝපිත 1. වැඩි කරනවා ක්‍රමාරෝපිත 4, ක්‍රමාරෝපිත 1, ක්‍රමාරෝපිත 3. මේක දාන ක්‍රමාරෝපිත 5, ක්‍රමාරෝපිත 3, ක්‍රමාරෝපිත 2. වැඩි කරනවා ක්‍රමාරෝපිත 4, ක්‍රමාරෝපිත 3, ක්‍රමාරෝපිත 1. සම්පූර්ණ එකේ x5. මේක 60ක් આવොත් අපේ වැඩේ හරි. මෙතන 5ක් වෙනවා. මෙතන 4ක් වෙනවා. මෙතන 10ක් වෙනවා. මෙතන 4ක් වෙනවා. මට හිතෙන විදිහට වැඩේ හරි. මේක සමානයි 4ක් 20යි 24 60යි 60යි x5 වෙනි බලය. එම නිසා අපිට ලියන්න පුළුවන් x5 වෙනි බලයේ සංගුණකය 60යි. වැඩේ හරි. කොටස හොඳට හිතන්න ඕනේ. ඕවට ගණන් ක්‍රම හදලා කටපාඩම් කරලා විභාගය ලියන්න. කොහොමද ඔය පොඩි වෙනස්කම් කරලා දෙන්න පුළුවන්. ඔය පොඩි වෙනස්කම් කරලා දුන්නාන් පස්සේ විභාගදී අනාත වෙනවා මේ කටපාඩම් කරලා. මේක සාමාන්‍ය දුක් ගානක් විදිහට මුණ දෙන්න ඕන. මතක තියාගන්න මූලික සිද්ධාන්ත විතර. ඒවෙන් අර තියරිය ගොඩනගා ගන්න පුළුවන්.